සුබෝදෑසනක්. ඉතින් මම ගීතික රංග විදානාරච්චි. හුඟ දෙනෙක් කතා කරලා කිව්වා අතරම මේ ළඟ එන A-level විභාගයට ආරම්භක සම්මන්ත්‍රණයක් විදියට වීඩියෝ සීරීස් එකක් කරන්න කියලා. ඉතින් ඒ අයගේ ඉල්ලීම මත තමයි මේ වීඩියෝ සීරීස් එක කරන්න මම බලාපොරොත්තු වෙන්නේ. ගොඩක් අයගේ තියෙන ගැටලුවක් තමයි මේ ඉතුරුලා තියෙන පොඩි කාලේ අපි මොනවද කරන්නේ, කොහොමද කරන්නේ, කවද්ද මේ දේවල් කරන්න කියන එක. නේ? ඔය තමයි අපිට තියෙන ප්‍රශ්න. ඉතින් ඒ දේවල් ගැන සාකච්ඡා කරන්න වගේම මේවා කෙරෙන්න ඕන විදිය කියනවා විතරක් නෙවෙයි, මේවා කරලා පෙන්වන්නත් මේ වීඩියෝ මාලාවේදී බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම භෞතික විද්‍යාව විෂයේදී. භෞතික විද්‍යාව විෂය විතරයි මම මේ වීඩියෝ සීරීස් එකෙන් ඔයාලට අරගෙන එන්නේ. භෞතික විද්‍යාව විෂය නිර්දේශය ඇතුලේ අපිට සාකච්ඡා කරන්න පුළුවන් විශේෂ පාඩම්, විශේෂයෙන්ම අග පාඩම්. මොකද දන්න අය දන්නවා සිලබස් එකේ අග පාඩම් වල තමයි ලකුණු තියෙන්නේ කියලා. විශේෂයෙන්ම ස්ථිති විද්‍යුත් ශේෂ්ත්‍ර වලින් පස්සේ ධාරා විද්‍යුත්, ඉලෙක්ට්‍රොනික විද්‍යාව, පදාර්ථයේ ගුණ, විකිරණ වගේ පාඩම් වල තමයි පහසු ප්‍රශ්න තියෙන්නේ. යාන්ත්‍ර විද්‍යාව වගේ ප්‍රශ්න වලට සාපේක්ෂව. ඉතින් ඒ පාඩම් වල මොකද්ද ෂෝට් නෝට් එක? මොනවද අපිට ඉගෙන ගන්න අවශ්‍ය තියෙන තැන්? මොනවද සාකච්ඡා කරන්න ඕන ප්‍රශ්න? ඒ වගේම ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න අවශ්‍ය ව්‍යුහගත ප්‍රායෝගික ක්‍රියාකාරකම් මොනවද? ඒ දේවල් ගැන සරල වගේම දිගු explanations දෙන්න බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ එකේදී. ඒ වගේම ගොඩක් කට්ටිය කියපු දෙයක් තමයි මේ සිංහලෙන් වගේම ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂය නිර්දේශය හදාරන ළමයින්ටත් අපිට උදව් අවශ්‍යයි මේ කොවිඩ් සිටුේෂන් එකේදී කියන එක. ඉතින් ඒගොල්ලන්ටත් සාධාරණයක් කරන්න බලාපොරොත්තු වෙනවා. So if I move to our English medium students, don't worry, the time left is not that bad. So since you are indoors, I hope you can do a lot. So in that context, I'll be discussing the main parts of the latter series of our syllabus, especially after the electrostatics, current, electricity and so on. So what should be done on what basis, especially what kind of questions to be taken, and especially the what you call these experimental questions, the structure and essay questions, how to answer these questions, and how to take multiple choice questions, and how to score better in these circumstances, that we will discuss in the coming few sessions. I think මේ වීඩියෝ මාලාවේදී ආරම්භයක් විදියට මම ඉතා පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ භෞතික විද්‍යාව කියන්නේ මොකක්ද කියන එක. දැන් ගොඩක් අය භෞතික විද්‍යාව ඉගෙන ගන්නවා, ගොඩක් ගුරුවරු ගන්නවා. ඒත් මේකේ අපි කතා කරලා යුතුම තැනක් තමයි මේ භෞතික විද්‍යාව කියන්නේ මොකක්ද. මම මේ ආරම්භක වීඩියෝ එකේදී ඔයාලට පොඩි එක්ස්ප්ලනේෂන් එකක්, එහෙම නැත්නම් කුඩා පැහැදිලි කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ ඉගෙන ගන්න විෂයේදී මේකේ ගැඹුර මොකක්ද, දිග පළල මොකක්ද මේ විෂය කියන එක. හරි. ඉතින් මම හිතන්නේ ඔයාලට පැහැදිලිව මේ ස්ලයිඩ්ස් පේනවා. හරි. අපි උදාහරණයක් විදිහට හිතමු අපි චීනෙට ගියා කියලා. චීනේදී අපිට සිංහල භාෂාව පාවිච්චි කරන්න බෑ. ඉතින් ඔයාගේ ගමනට අනිවාර්යෙන් ඔයාට අරන් යන්න සිද්ධ වෙනවා භාෂා පරිවර්තකයෙක්, ට්‍රාන්ස්ලේටර් කෙනෙක්. ඒතර මේ භාෂා පරිවර්තකයාට පුළුවන් වෙන්න ඕන චීන භාෂාවෙන් අහලා සිංහල භාෂාවෙන් කතා කරන්න. එහෙම නැත්නම් අපිට නොතේරෙන භාෂාව සිංහල භාෂාවට පරිවර්තනය කරලා පැහැදිලි කරලා දෙන්න පුළුවන් වෙන්න ඕන. So consider a situation where now you are in China, so you don't understand the language there. So probably you have your guide or the translator with you. So he'll be converting the Chinese language into Sinhala. ඉතින් අපි මේ ඉන්න භෞතික අවකාශයත් හරියට ඒ වගේ. අපි උදාහරණයක් විදිහට සන්නායක දණ්ඩක් දිගේ තාපය ගලා යෑමේ ශීඝ්‍රතාවය ගත්තොත්, එහෙම නැත්නම් කම්බියක් දිගේ ධාරාවක් ගලා යෑම සාකච්ඡා කරොත්, එහෙම නැත්නම් ටයර් එකක් ඇතුලේ පීඩනය කතා කරොත්, මේ භෞතික අවකාශයේ තියෙන විවිධ භෞතික රාශි කියලා අපි මේවට කියනවා. මේ භෞතික රාශිත් අපිට තේරෙන්නේ නැහැ. හරියට අර චීන ජාතිකය කතා කරන චයිනීස් වගේ මේ අපි කියනවා තාපයේ සන්නය නෙමෙයි ශීඝ්‍රතාවය. එතකොට ධාරාව, පීඩනය වගේ දේවල් අපිට දැනෙන්නේ නැහැ. අපිට හිතෙනවා දැනෙනවායි කියලා. අපේ ඇස, කන, නාසය ආදී සංවේදික ඉන්ද්‍රියයන්ගෙන් අපිට මේවා දැනෙනවා කියලා හිතනවා. නමුත්
අපි ජීව විද්‍යාත්මක මේවා කතා කරොත් අපේ මේ අසකරනාසය ආදී සංවේදක ඉන්ද්‍රියන් බොහෝම දුර්වලයි. මම පොඩි උදාහරණයක් කියන්නම්. ඔයා විනාඩි 2ක් සාමාන්‍ය ජලයට වඩා උෂ්ණත්වය වැඩි ජලයේ ඔයාගේ අත හොයාගෙන ඉඳලා සාමාන්‍ය ජලයට ඔයාගේ අත ගෙනිච්චොත් ඔයාට එකවරම සිසිලක් දැනෙනවා. නමුත් මේ සාමාන්‍ය ජලයේ ඉතින් ඒ වගේ තමයි මේ අපේ සංවේදක ඉන්ද්‍රියන් හරීම දෝෂ සහගතයි. නැත්නම් අපි කියනවා ඉර එකක් එක්ක තමයි මේ සංවේදක ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් දැන් මම හිතන්නේ ඔයාලට තේරෙනවා ඇයි අපිට භෞතික විද්‍යාව අවශ්‍ය වෙන්නේ. භෞතික විද්‍යාව කියන්නේ හරියට නිකන් මේ ට්‍රාන්ස්ලේටර් නැත්නම් අපේ ගයිඩ් නැත්නම් භාෂා පරිවර්තකයා වගේ. අපිට නොදැනෙන මේ භෞතික අවකාශයේ තියෙන විවිධ භෞතික රාශි, පීඩනය, තාප සන්නයනය, ධාරාව, ඒ වගේ තව ගොඩක් භෞතික රාශි අපිට අපේ මේ සම, ඇස, දිව, කන වගේ භෞතික ඉන්ද්‍රයන්ට සංවේදක ඉන්ද්‍රයන්ට දැනෙන ප්‍රමාණය ඉතාම දුර්වලයි. ඉතින් මේ ගැටලුව නිසා අපිට සර්වයිව් වෙන්න නැත්නම් අපේ ජීවය පවත්වා ගන්න විද්‍යාව අවශ්‍ය වෙනවා. කොහොමද මේ භෞතික අවකාශයේ හැසිරෙන්නේ? ඔක තමයි ප්‍රශ්නේ. So if you consider the physical space around us, most of the physical phenomena and physical quantities, actually we don't have quite a grab, right? So if you see our skin as a sensory organ, up to some extent the skin is able to understand heat and some other parameters, but not 100%, right? So therefore, in the context of the physical quantities like rate of heat transfer, the current, pressure, so we need to have certain measurements of them, otherwise we cannot continue our survival in this planet, right? So this is the basis of our understanding. So we call these physical properties, physical quantities and physical phenomena. Okay. ඉතින් මේ භෞතික අවකාශයේ තියෙන මේ විවිධ භෞතික රාශි අධ්‍යයනය කරන්න අපිට අවශ්‍ය විවිධ මිනුම් දඬු. දැන් උදාහරණයක් විදිහට අපි තාප සන්නයනය සම්බන්ධ විවිධ සමීකරණ තෘප්ත කරන්න, සමීකරණ උක්ත කරන්න, සමීකරණ නිර්මාණය කරන්න අපිට උෂ්ණත්වය සම්බන්ධ දත්ත අවශ්‍යයි. ඒ සඳහා තමයි අපි නිර්මාණය කරලා තියෙන උෂ්ණත්වමානය. ඒ වගේම පීඩනය සඳහා පීඩනමාන, ධාරාව සඳහා ධාරාව මැනීම උපකරණ ඇමීටර, වෝල්ට් මීටර, ගැලනෝමීටර වගේ උපකරණ අපි නිර්මාණය කරලා තියෙන්නේ. මේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ එතකොට මේ උපකරණ හැසිරෙන්නේ හරියට අර ඔයාට චයිනීස් කන්වර්ට් කරලා දෙන, එහෙම නැත්නම් චීන භාෂාව ඔයාට හුරු සිංහලෙන් කන්වර්ට් කරලා දෙන භාෂා පරිවර්තකයා වගේ තමයි මේ මිනුම් දඬු හැසිරෙන්නේ. So if you consider these different measuring equipment like the thermometer, the pressure gauge and the ammeter, so these act like a converter where these pieces of equipment they are capable of understanding the physical nature, and they have always certain measurements. For instance, if you take heat or temperature, they have the Celsius and Fahrenheit measurements. So ultimately we can read them. And initially we didn't understand it thoroughly. We don't have any grab of the physical nature. But with these measuring instruments, of course, you will realize ultimately we have quite accurate and a quite 100%, up to 100%, at least 90 plus accuracy readings of the physical nature. ඉතින් මේ භෞතික විද්‍යාව කියලා අපි ඉගෙන ගන්න මෙන්න මේ තුනේ සංකලනය. එක් පසක අපි ගාව තියෙනවා භෞතික රාශි, භෞතික අවකාශය සහ භෞතික අවකාශයේ සිද්ධ වෙන විවිධ සංසිද්ධි. හරියට වැස වැටෙන එක, හරියට කන්දක් නා යන එක, එහෙම නැත්නම් වාහනයක් පාරේ ගමන් කරන එක, පිහාට්ටක් පාවෙන එක, මේ හැම එකක්ම භෞතික රාශිත් එක්ක බැඳිච්ච කිසියම් භෞතික සංසිද්ධි. ඊළඟට අපිට මේ භෞතික සංසිද්ධි තේරෙන්නේ නැති නිසා අපි හදාගත්ත භෞතික අවකාශයේ මිනුම් දළු තියෙනවා. මේවා භෞතික අවකාශයේ මනින්න පාවිච්චි කරන මිනුම් උපකරණ කියලා කියනවා. මේ මිනුම් උපකරණය මගින් තමයි භෞතික අවකාශය සහ මිනිසා අතර සම්බන්ධය ඇති කරන්නේ. මිනිසාට උෂ්ණත්වයේ සමෙන් දැනෙන්නේ නැතිකොට උෂ්ණත්වමානයකින් තමයි ඒක දකින්න අවශ්‍ය නිවැරදි පදනම නිර්මාණය වෙන්නේ. අනිකුත් සෑම භෞතික රාශියකුත් මේ වගේ. ඒ වගේම මේකත් එක්ක හැදිච්ච units and dimensions, ඒකක සහ මාන, ඊට පස්සේ measurements, මිනුම්, ඊට පස්සේ universal constants, නියත සහ definitions, අර්ථ දැක්වීම, calculations and estimates, අපේ ගණනය කිරීම, ඒ වගේම
models and theories මේ සම්බන්ධ විවිධ සිද්ධාන්ත ඒ වගේම equations and relationships මේ සම්බන්ධ විවිධ සමීකරණ සහ විවිධ relationships ඒ වගේමයි ultimately research and thesis publications මේ සම්බන්ධව විවිධ විද්‍යාඥයින් විසින් කරන ලද පරීක්ෂණ ඒ පරීක්ෂණ සම්බන්ධ publications ඇතුළු සමස්තයට තමයි අපි භෞතික විද්‍යාව කියලා කියන්නේ. On one hand side we have the physical nature, the physical space, physical quantities and the phenomena where we have to daily deal with. For instance, you and me have to deal with COVID situation where we need to take measurements of the patients. Those are heat measurements. Then we have the instruments, the set of the physical instruments. These are utilized measuring physical quantities like the thermometer, the pressure gauge and etc. And then ultimately we have the units, dimensions, the measurements, the universal constants and the definitions, and out of the definitions and constants we can produce relationships and equations. Then calculation and estimations could be produced, and ultimately research and thesis publications. So this is what you call the context of our physics. අපි භෞතික විද්‍යාව කියලා මෙතනින් එහාට ඉගෙන ගන්න ඇත්තටම මෙන්න මේ පදනම උඩ ඉඳගෙන ඔයා ගණනය කිරීමක් කරනවා වෙන්න පුළුවන්. මේ ගණනය කිරීම නිකම්ම ඉලක්කම් ටිකක් එකතු කරලා අඩු කරන එක නෙවෙයි. අපි කරන්නේ කිසියම් භෞතික රාශියක් සම්බන්ධව අපිට තියෙන නොදැනුවත්කම ලියා ගන්න එක තමයි භෞතික ගණනය කිරීමකින් අපි කරන්නේ. ඔයා සමීකරණයක් ඉගෙන ගන්නවා වෙන්න පුළුවන්. මේකේ තියෙන නිකම් ඉලක්කම් ටිකක් නෙවෙයි. කිසියම් භෞතික රාශියක් සම්බන්ධව නොදැනුවත්කමක් ලියා ගන්න එක තමයි මේ භෞතික රාශියකින් භෞතික සමීකරණයකින් කරන්නේ. ඉතින් මම හිතනවා මේ අත්‍යවශ්‍ය මූලික ආරම්භය ලැබුණා ඇති කියලා. ඉතින් ඔයාලට මේ සම්බන්ධව පොඩි නොදැනුවත්කම් තේරෙන්නේ නැති දේවල් තියෙනවා නම් මම සම්බන්ධ කරගන්න පුළුවන්. මම මේ දේවල් කරන්නේ කොහොමද කියන එක මගේ ඊළඟ වීඩියෝ එකෙන් පැහැදිලි කරන්නම්. අපි වැඩි විස්තර කතා නොකර අද අපේ සෙෂන් එක ඉවර කරමු. මොකද මම බලාපොරොත්තු වෙනවා මම අර ඉස්සෙල්ලා කිව්ව විදියට මේ ඉතුරු වෙලා තියෙන පොඩි කාලය ඇතුලේ හොඳ වැඩක් එහෙම නැත්නම් ඔයාලට ඇඟට දැනෙන වැඩක් කරන්න උදව් කරන්න. විශේෂයෙන්ම MCQ ඔයාලගේ නැත්නම් ප්‍රායෝගික පරීක්ෂණ මෙන්න මේ දෙකේ තමයි ලකුණු ටික තියෙන්නේ. රචනා ප්‍රශ්න පත්‍රයේ ඒ තරම් ඔයාලට අමාරු වෙන එකක් නැහැ. මොකද රචනා පත්‍රයේ සාමාන්‍යයෙන් සිලබස් එක හොඳට ඉගෙන ගත්ත කෙනෙක්ට සාමාන්‍යයෙන් ස්කෝර් කරන්න පුළුවන්. නමුත් ගොඩක් අයට තියෙන ගැටලුව තමයි MCQ කරන්නේ කොහොමද? ප්‍රායෝගික පරීක්ෂණ වලට කොහොමද සූදානම් වෙන්නේ? මොකද ප්‍රායෝගික පරීක්ෂණයකට උත්තර ලියනකොට සූදානම තමයි වැදගත්. උත්තරය ලියන්න පුළුවන් ඔයා කරලා තියෙනවා නම් ප්‍රැක්ටිකල් එක. ඉතින් අපි ඉස්සරහා වීඩියෝ එකකදී කොහොමද මේවා වෙන් වශයෙන් ඉගෙන ගන්න මේ දේවල් තියෙන sweet points අන්නේම අපි කතා කරමු. So then so this is the end of the first video then. So we'll discuss in detail what we started today in the coming videos. So if you have any issues, probably I will share the details how you can communicate with me, the way you can get hold of the course content that I'll be discussing. So anyway then, thank you for joining and thank you for staying with me. See you then. Okay.